අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ අපූර්ව පාඩමක් නේද? ඒ කුරා ශ්‍රේණිය දූ දරුවන්ගේ භාෂාව හා සාහිත්‍ය පාඩම් මාලාවෙන රසවින්දනය හා විචාරය. සාහිත්‍ය තුල තියෙන සුවිශේෂී නේද? අවස්ථාවක් තමයි අපි රසවින්දනය කියන එක. ඔබ තුල ඇති කරගන්න ඕන. සාහිත්‍ය රසය විඳීමේ හැකියාව තියෙන්න ඕන. නවකතාවක් කියවන්න ඕන. රස විඳින්න ඕන. ඒ රසවින්දනය තුළ ඔබට පුළුවන් වෙන්න ඕන එක ਵਿਚාරය කරන්න. පැහැදිලිද? නවකතාවක්, ගීතයක් නේද? ඒක අපේ ඕනම එකක් රසයක් විඳින්න. නාට්‍යයක් රස විඳිනවා. නාට්‍ය දිහා බලාගෙන ඒකේ ඔබ ආස කරන පැති පිළිබඳ සොයමින් ඔබගේ වින්දනය කරනවා. ඒ නිසා අපි ඔබට සාකච්ඡා කරන්න ඔබට පෙළ පොතේ දාලා තියෙන කවි ටික ඊට අමතරව ඔබට තවත් මම එවැනි කවි කිහිපයක් අරගෙන මේ විදිහේ පැහැදිලි කිරීම කරනවා. එතකොට ඔබට පැහැදිලි වෙයි ඇත්තටම කවියක මොනවද මේ තියෙන්න ඕන. කවියක මූලික අංග නේද? අර්ථාලංකාර එක්කම අනිත් පැත්තේ ශබ්ද අලංකාර. එතකොට මෙන්න මේ අද ඔබට සාකච්ඡා කරන්නේ ගුත්තිල කාව්‍යය. ගුත්තිල කාව්‍යය මම ඔබට පැහැදිලි කළා. දැන් ගුත්තිල කාව්‍යය එන මේක තියෙන්නේ මේ සුරංගන රංග වැනුමේ කවියක්. මොකද්ද මේ තියෙන්නේ? මේ කවියේ තියෙන්නේ සුරංගන රංග වැනුම තමයි මේ තියෙන්නේ. එතකොට මෙන්න මේකෙදී ඔබට වැදගත් වෙන ටික ඉස්සෙල්ලා මෙන්න මේ ටික ඔබ මතක තියාගන්න ඕන. right? ඉහත කවිය. ඉහත කවිය ගුත්තිල කාව්‍යයේ ගුත්තිල කාව්‍යයේ ඉහත කවිය ගුත්තිල කාව්‍යයේ සුරංගන රංග වර්ණනාවට අයත් කවියකි. හරිද? ඒ කියන්නේ දිව්‍ය ලෝකයෙන් දිව්‍යාංගනාවන් මේ ගුත්තිල ඇදුරුතුමන්ගේ වීණා වාදනය කොච්චරද කියනවනම් දිව්‍ය සේනාව වෙනව නේද? ඔබ අහලා තියෙනවනේ. ඔබට 10 වසරේ දෙවෙනි පාඩම ගුත්තිල කාව්‍යය නේද? අන්න ඒකේ බලන්න ජීව පරිසරයේ ඇති වෙන වෛචිත්‍රභාවය නේ? සත්තු ඉන්න ඉරියව් අමතක වෙනවා. ගජසෙන් සිටියන් ගජසිරි කියදී හෙලෙන්නේවත් නැහැ. මොනරු මහා බ්‍රහ්මයාත් එක්ක තරහ වෙනවා. නේද? ඇයි එයාගේ අර පිල් කලමේ තියෙන සඳැස් සවන් කලේ නැහැ කියලා, කං කරේ නැහැ කියලා. පැහැදිලිද? එතකොට රිලවුන්ගේ චංචල ස්වභාවය එදා නැති වෙනවා. හස්ති රාජ්‍යෝ එහෙමම ඉන්නවා. අම්මලාගේ අතේ හිටපු දරුවෝ වැටෙනවා. අපිට මේකේ අපූර්ව රසයක් කෙනක් දෙනව නේද? ඒක තමයි ගුත්තිල කාව්‍යයේ තියෙන විශේෂත්වය. සත්‍ය හා කල්පිතය අතර මනා සංකලනය කරමින් කෝට්ටේ යුගයේ ලියවෙන සුවිශේෂී ජාතක කතා කාව්‍ය. ඒතරම් ඒකයි විශේෂත්වය. සත්‍ය හා කල්පිතය අතර මනා සංකලනයෙන් ලියවෙන සුවිශේෂී ජාතක කතා කාව්‍ය තමයි. එහෙනම් විරිත් කීයක් මේකේ තියෙනවද? ගී විරිත තියෙනවා. පදක විරිත තියෙනවා. මාත්‍රා 26 නූපුන් සඳ මේ තියෙන්නේ. මාත්‍රා 26. මාත්‍රා 12 වසත්. අන්න එහෙනම් බලන්න ඊළඟට. ගුත්තිල කතුවරයා විවිධ විරිත් භාවිත කර තිබේ. විවිධ විරිත්. එහෙනම් මේ තියෙන ඉතාමත් දිගු විරිතක්. ඊට පෙර අපි කතා කරා මොනවද පුතේ තියෙන්නේ? අපි එක ගන්නවා මෙහෙම ගී විරිත. ගී විරිත. අංක 2 අපි ගන්නවා. මාත්‍රා 12
වසත් විරිත. ඊට පස්සේ මාත්‍රා 16 පෙද විරිත. ගී විරිත මාත්‍රා 12 වසත් විරිත මාත්‍රා 16 පෙද විරිත. ඊළඟට මේ සාකච්ඡා කරන්න උඩ තියෙන මේ ඉහළින් තියෙන මේ අපි සාකච්ඡා කරනවා මෙන්න මේක ඉහළ තියෙන මේක තමයි මාත්‍රා 26 බලන්න මාත්‍රා 26 විතරයි දාලා තියෙන්නේ. විරිත නම නැහැ. නූපුන් සඳ විරිත. මාත්‍රා 26 නූපුන් සඳ විරිත. හරි. නූපුන් සඳ විරිත. අන්න ගුත්තිලේ තියෙන විරිත් ටික ඇහුවොත් විරිත් කීයක් තියෙනවද? ගේ විරිත් මාත්‍රා 12, මාත්‍රා 16, මාත්‍රා 26. ඒකයි විශේෂත්වයේ ගුත්තිල කාව්‍ය පුතේ. ගුත්තිල කාව්‍ය රස නිෂ්පත්තියට ඊතා ඉහළ මෙහෙවරක් වෙලා තියෙනවා විවිධ විරිත් භාවිතේ. අන්න එනම් විවිධ විරිත් භාවිත කරලා තියෙන ඒ තුනේ මොකද වෙලාද? ගුත්තිල කාව්‍ය රසය ඊතා ඉහළ තලයට ගිහිලා තියෙනවා. අන්න. ගුත්තිල කාව්‍ය රසවත් කාව්‍යයක්. ගුත්තිල කාව්‍ය රසවත් කාව්‍යයක් බවට පත්වීම සඳහා ඉහත විරිත් බෙහෙවින්ම පිටිවහලක් වී තිබේ. පැහැදිලිද? දැන් ගුත්තිල කාව්‍යයේ විශේෂත්වයට එනම් මේ මාත්‍රා විවිධ විදිහට දාගෙන තියෙනවා. අපි ගමු මෙන්න මේ කවිය එහෙනම් දැන් බලන්න. සුරලියන්ගේ පාසටහන් තියෙන ආකාරය හරියට මාත්‍රා වින්‍යාසයට ඒ පාසටහන් නවත්තන විදිය හරි අපූර්වට මේකේ කවිය යොදලා තියෙනවා නවත්තලා තියෙනවා. හරියට ඒ තැන්වලදී බලන්න. රූ රසේ අඳේ නාලෙසේයත් ලෙලදිදී විදූලිය පබා රන් රසෙක් වන ලෙසේ වෙන නාදනූපා තබ තබා කම්පසේ දෙන සැරලෙසේ දෙස බල බලානතාගෙන් සබා මම් කෙසේ පවසම් මෙසේ වර සුරලඳුන් දුන් රඟ සොබා. මවතේ මේකේ කවිය නවත්තන රිද්මයක් තියෙනවා. ඒ ටයිම් එකක් තියෙනවා. රූ රසේ අඳී. පැහැදිලි? එතන එක තැනකදී හරියට මාත්‍රා හතක්. රූ රසේ අඳී නාලෙසේයත් ආතනවා. ලෙලතිති විතු ලිය පබා. පැහැදිලිද? ඒ ඉරියව්ව ගන්න ටයිමින් එක හරියට පාසටහන තියෙන විදිය නවත්තන තැන බලමු අපි. මෙන්න බලන්න. බලන්න. රූ රසේ අඳී. මෙතනින් නවත්තනවා. හරිද? රූ රසේ අඳි නාලෙසේයත්. ඒක වෙනම නවත්තනවා. ලෙලති දී විදු. හොඳට ගණන් කරලා බලන්න. මාත්‍රා වින්‍යාසය. ලිය පබා. ඊට පස්සේ රන් රසේ එක් වන ලෙසේ වෙන නාද නූපා තබ තබා.
කම්පසේ දෙම සරලසේ දෙස බලබලා නැතා ගින් සබා මම් කෙසේ පව සම්මිසේවර සුරලඳුන් දුන් රඟ සොබා මාත්‍රා 7න් 7ට යනවා. කීයටද? මාත්‍රා 7න් 7ට යනවා. 7න් 7ට ගිහිල්ලා නවත්තනවා. ඊළඟ එක අවසානයේ 5ට යනවා. මේ විදියට. මේ බලන්න. මේ කොටස 7යි. එකතු කිරීම 7යි. ඊළඟට 7යි. 4 3 21යි. 21යි 5යි 26යි. 26යි. මාත්‍රා කීයද? 26යි. හරිද? එතකොට මෙන්න මේ මාත්‍රා 26 අපි ඒකට කියනවා නූපුන් සඳ විරිත කියලා. දිගු විරිතක්, ඉතා දීර්ඝ විරිතක්. ඒ සුරලියන්ගේ ස්වභාවය. එතකොට මෙන්න මේ සුරලියන්ගේ රංගනයට ඒ රංගනයේ තියෙන ශබ්ද රසය ඒගොල්ලෝ නර්තනය කිරීමේදී ඇතිවන මේ ශබ්ද මාධුර්යය අනේ මාධුර්යයට ඔබින ලෙස තමයි මේ සුරංගන රඟ වැනුමට ගැළපෙන සුරංගනාවන්ගේ නර්තනයට ඔබින විදියට තමයි මේ මාත්‍රා වින්‍යාසයේ කවිය දාගෙන තියෙන්නේ. ඒ මාත්‍රා වින්‍යාසය නිසා මොකද වෙලා තියෙන්නේ? කවියේ ශබ්ද මාධුර්යය ඉතා ඉහළ තලයකට ගෙනියන්න පුළුවන් වෙලා තියෙනවා. අනිත් එක තමයි මේ කවිය තුල මගේ පුතේ මුලැමැදාග එලි සමය තියෙනවා. ඒ කියන්නේ ශබ්ද රසය අර්ථ රසය මනා ලෙස සංකලනය වෙච්ච කවියක්. කවියගේ ප්‍රතිභාපූර්ණ කවිත්වය කදිමට විශේෂ වෙන අවස්ථාවක්. පැහැදිලිද? මේ ශබ්ද රසය හා අර්ථ රසය මනා ලෙස සංකලනය කිරීම නිසා පුතේ. පැහැදිලිද? මොකද වෙලා තියෙන්නේ? කවියගේ ප්‍රතිභාපූර්ණ කවිත්වය. එකම කවියක් තුල ශබ්ද මාධුර්යය අර්ථ මාධුර්යය මනා ලෙස සංකලනය කරනවා. එතකොට මෙන්න මේකට අපි කියනවා ධ්වනි පූර්ණ භාෂාවක් කියලා. මොන පූර්ණද? ධ්වනි පූර්ණයි. මේකේ ඖචිත්‍ය ගුණයෙන් අනුවන උපමා අලංකාර තියෙනවා. පැහැදිලිද? අනිත් පැත්තෙන් මුලැමැදාගේ එලි සමයේ තියෙනවා. මාත්‍රා වින්‍යාසයේ නූපුන් සඳ විරිත තියෙනවා. රයිට්? අනුප්‍රාසාත්මක යෙදුම් තියෙනවා. ඒ කියන්නේ මුලැමැදාගේ එලි සමයේ අනුප්‍රාසයේ 26 විරිත. එතන මේ ඔක්කොමත් එක්ක මේක ධ්වනි පූර්ණ භාෂාවක් සහ කවියගේ ප්‍රතිභාන්විතභාවය ප්‍රකට වෙනවා. හරිද? බලන්න ඉහත කවිය දේශ විමසිල්ලෙන් බලන විට කවියා ශබ්ද රසය හා අර්ථ රසය මනා ලෙස සංකලනය කරමින් සිය ප්‍රතිභාපූර්ණ කවිත්වය කදිමට තීව්‍ර කර තිබේ. රයිට්? එතකොට ශබ්ද රසය අර්ථ රසය දෙක මනා ලෙස සංකලනයට අපි කියන මොකක්ද? ධ්වනි පූර්ණ භාෂාවක්. හරිද?
ධ්වනි පූර්ණ භාෂාවක් මනා ලෙස භාවිත කර තිබීම ඉහත පද්‍යයේ දැකිය හැකි සුවිශේෂතාවකි. අනිත් එක තමයි මේකේ මාත්‍රා 26 නූපුන් සඳ විරිත භාවිත කරලා තියෙන්නේ. මොකද පුතේ? මාත්‍රා 26 නූපුන් සඳ විරිත. මාත්‍රා 26 නූපුන් සඳ විරිත. භාවිත කර තිබේ. එනිසා සුරංගන රංගබැනුම වර්ණනාව රසවත් වී තිබේ. හරි. එහෙනම් අන්නේ විරිත ඔබට පැහැදිලි මාත්‍රා 26 නූපුන් සඳ විරිතක් තියෙන. ඒතකොට මේ කවිය ඔබට වැදගත්. ඔන්න අහන්න තියෙන හැම පැත්තකින්ම අපි සහ ඒකේ ඔබට කතා කරන්න ඕන ටික තමයි මම කතා කරේ. මේකේ බලන්න එනම් මාත්‍රා 7න් 7ට විරාමයේ තියලා ඒකේ ශබ්ද රසය ඉතා ඉහළ තලයකට ගෙනියනවා. ඒකම එහෙනම් මේ සුරලියන්ගේ රංගන විලාසයේ චිත්‍රරූප මැවෙන ආකාරයට කවිය ඉදිරිපත් කරලා තියෙනවා. අන්න එහෙනම් උචිත ලෙස මේක මොකක්ද තියෙන්නේ? සංකල්ප රූපත් එක තමයි මේ කවිය නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් ඔබට පැහැදිලි මේ කවිය අතිශයින්ම රසවත් වෙන කවියගේ මේ කියන මාත්‍රා 26 නූපුන් සඳ විරිත මේකට බෙහෙවින්ම අවියෝජනීය සම්බන්ධතාවයක් තියෙනවා. හරිද? රයිට්. අපි බලමු එහෙනම්. බලන්න දැන් ඒ ටික ඔබට පැහැදිලිද කියලා. ඊට කවිය ගුත්තිල කාව්‍යයේ සුරංගන වර්ණාවට අයත් කවියකි. ගුත්තිල කතුවරයා විවිධ විරිත් භාවිත කර තිබේ. පාඩම් කරගන්න පුළුවන් මොනවාද? ගී විරිත. ගී විරිත කියන්නේ ඔබ ගුත්තිල ඇදුරු සඳ වීණා වයන. අන්න ඒ කවි වල මාත්‍රා වින්‍යාසයේ පළවෙනි කවියේ ගත්තොත් එහෙම ගුත්තිල ඇදුරු සඳ කියන කවිය ගත්තොත් ඒකේ ඔබට ඔබ දන්න ඔබගේ පෙළ පොතේ තියෙනවා පළවෙනි කවි පාදයේ 9යි 11යි 9යි 14යි. අන්න එහෙම තමයි ඒකේ මාත්‍රා වින්‍යාසයේ තියෙන. ඒතකොට අපි ඒවට කියනවා ගී විරිතක් කියලා. මාත්‍රා 12 වසත් විරිත, මාත්‍රා 16 පෙද විරිත හෙවත් පදක විරිත, මාත්‍රා 26 නූපුන් සඳ විරිත. ගුත්තිල කාව්‍ය රසවත් කාව්‍යයක්. බලන්න. බවට පත්වීම සඳහා ඉහත විරිත් බෙහෙවින්ම පිටිවහලක් වී තිබේ. ඉහත කවිය දෙස විමසීලෙන් බලන විට කවියා ශබ්ද රසය හා අර්ථ රසය මනා ලෙස සංකලනය කරමින් සිය ප්‍රතිභා පූර්ණ කවිත්වය කදිමට තීව්‍ර කර තිබේ. එහෙනම් ඔබට කිව්වේ ශබ්ද රසය අර්ථ රසය මේ දෙක මනා ලෙස සංකලනය කරලා දෙනවා. ඒක අපිට කියන ධ්වනි පූර්ණ භාෂාවක්. ශබ්ද අලංකාරය අර්ථ අලංකාරය දෙක එකට මනා ලෙස සංකලනය කරන්න ලීසි පහසු කෙනෙකුට බෑ. ඒක විශේෂ හැකියාවක් තියෙනවා. ධ්වනි පූර්ණ භාෂාවක් මනා ලෙස භාවිත කර තිබීම ඉහත පද්‍යයේ දැකිය හැකි සුවිශේෂතාවකය. කියන්නේ ධ්වනි පූර්ණ කියන්නේ මොකක්ද එන? ශබ්ද රසය හා අර්ථ රසය මනා ලෙස සංකලනය කිරීම. බලන්න මාත්‍රා 26 නූපුන් සඳ විරිත භාවිත කර තිබේ. ඒ නිසා සුරංගන රංග වර්ණාව රසවත් තිබේ. එහෙනම් මෙන්න මේ විදිය තමයි සුරංගන රංග වැනුමේ නෝ දිගු විරිතක් තියෙන කවියක් අපි ගත්තේ. මෙන්න ඊළඟට බලන්න විරිත මෙන්ම කාව්‍යයේ ලයද පාඨය පාඨක මනසේ රසය දැනවීමට බොහෝ දුරට ඉවහල් වේ. මොකද පුතේ? ඒ කියන්නේ දැන් ඔබ දන්නවා දැන් අපි කවියේ එලිසමේ තියෙනව සාකච්ඡා කරා. දැන් මේ හරි අපූර්ව පද්‍ය පන්තියක් තමයි ගමාමතක වීම.
ගමේ ඉඳලා නගරයට ආවහම නගරේ සිරිත් විරිත් ඒ ආකල්ප ඔක්කොම ගිලගෙන ගමේ තිබිච්ච සංස්කෘතිය හර පද්ධතිය පොදි බැඳගෙන ඇවිල්ලා මෙහෙ දාලා ගිහලා දැන් ගමට යන්න බැරුව ඉන්නවා. අම්මේ මට පාර කියපන් ගමට එන්න කියලා. ඒක තමයි මිනිසුන්ට වෙන්නේ. නේ මුල අමතක වෙනුනේ. නේද? අතිශයින්ම ඔබ තුල ගොඩනගා ගන්න ඕන දෙයක් තමයි පුතේ මුල මතක තියෙන්න ඕන. ඔබ ආපු තැන මතක තියෙන්න ඕන. ඔබ ජීවිතේ ගොඩනගා ගත්තේ කොහොමද? ඔබට කවුද අත දුන්නේ? ඒ සුවිශේෂී ආකල්පමය ගුණාංග ඔබ තුළ තියෙන්න ඕන. ඔබ ගමේ ඉඳලා නගරයට ඇවිල්ලා නගරේ ඔබ ජනප්‍රිය පාසලක ඉගෙනගෙන එහෙම නැත්නම් ජාත්‍යන්තර ස්කූල් එකක ඉගෙනගෙන ඔබ අර ගමෙන් අරගෙන ආපු සියලු හරපද්ධතීන් එහෙම නැත්නම් ගමෙන් නගරයට ඇවිල්ලා ඔබ රැකියාවක් කරනවා. රැකියාවක් කරද්දී රැකියාවත් එක්ක ඔබගේ සියලු ක්‍රියාකලාප වෙනස් වෙන්න පුළුවන්. අඳින වස්ත්‍රේ ඒ වෙනස් වීමත් එක්ක අනේ අර ගමෙන් තිබිච්ච ඔබටම ආවේනික සංස්කෘතිය දෙමව්පියෝ කියා දීපෝ දෙමව්පියන්ගේ වටිනාකම සුරක්ෂිත කරන දේවල් ටික ඒ සියල්ල නැති වෙනවා. ඒතර මෙන්න මේවා මේ ලස්සන කාව්‍ය ආකෘතියකට එනවා. ඒ තමයි ඔබ දන්නවා ජී.බී. සේනානායක සූරීන් හඳුන්වා දෙන නිදහස් කාව්‍ය සම්ප්‍රදාය. ජී.බී. සේනානායක සූරීන් හඳුන්වලා දෙනවා අපූර්ව කාව්‍ය කලාවක්. ඒ කවි කලාව තමයි නිදහස් කාව්‍ය ආකෘතිය. එතකොට මේ නිදහස් කාව්‍ය ආකෘතිය තුල මම ඔයාලට පැහැදිලි කරා එලි සමය තියන්න බැරි අයට. හැබැයි කවි ලියන්න පුළුවන් අය. එලි සමය තියන්න අමාරුයි. ඒ අයට සුවිශේෂී අවස්ථාවක් වුණා නිදහස් කාව්‍ය නිර්මාණය. දැන් මහගම සේකරයන්ට එලි සමය තියලා ලියන්නත් පුළුවන්. නිදහස් ඒවා ලියන්නත් පුළුවන්. හෙළ කලාකෙත අස්වද්දපු සුවිශේෂී චරිතයක්. ප්‍රබුද්ධ කාව්‍යයේ ජනප්‍රියත්වයට පත්වෙච්ච සුවිශේෂී කාව්‍ය ග්‍රන්ථයක් නිර්මාණය කළා. ඔහු අතිශය දක්ෂයි. ඔහු සිංහල සාහිත්‍යයට මහා සේවාවක් කරපු ශ්‍රේෂ්ඨ සාහිත්‍යදරයෙක්. පැහැදිලිද? එතුමා විශිෂ්ටයි. එතකොට මේ ඔය කියපු ජී.බී. සේනානායක සූරීන්ගේ කවි කලාව පැහැදිලිද? ඒ නිදහස් කාව්‍ය සම්ප්‍රදාය නවමගකට ගෙනියනවා මහගමසේකර සහ සිරිගුණසිංහ. ඒතර මහගමසේකර අනිත් අයට වැඩිය වෙනස් විදියට තමයි ගියේ. මම ඔබට කිව්වේ. එයා ගැමේ සුවඳ අරගත්තා. ජන කවිය ආభాසය ලැබුවා. විදග්ධ සම්ප්‍රදාය මේ දෙක එකතු කරලා අලුත් එකක් හැදුවා. නැවුම් එකක්. පැහැදිලිද? ඒකයි විශේෂත්වය. ඒතකොට අන්න එයාගේ මේ සුවිශේෂී පද්‍ය පන්තිය නේද? බලන්න. පාඨක මනසේ රසය දැනීමට බෙහෙවින්ම හේතු වෙනවා. බලන්න. සිතාදියට එන්නට මට බුද්ධිය උඹ තමයි එදා පාර කියා දුන්නේ. ගමෙන් උරුම ඌ වස්තුව පොදියක් බැඳ කර තියාන උඹේ බහට රැවටිලයි සිතාදියට ආයි බලන්න. සිතාදියට එන්නට මට බුද්ධිය උඹ තමයි එදා පාර කියා දුන්නේ. ගමෙන් උරුම ඌ වස්තුව පොදියක් බැඳ තර තියාන උඹේ බහට රැවටිලයි සිතාදියට ආවේ. බලන්න. ඒක අර යම්කිසි රිද්මයකට අපිට කියන්න පුළුවන්. බලන්න ආයි. සිතාදියට එන්නට මට පේනවද? සිතාදියට එන්නට මට බුද්ධිය උඹ තමයි එදා. බුද්ධිය උඹ තමයි එදා පාර කියා දුන්නේ. දැන් අපි දන්නවා දැනුම බුද්ධිය කුසලතා ආකල්ප නියම පෙරපොණ ශිෂ්‍යයෙක් වෙන්න දරුවෙක් වෙන්න මිනිසෙක් වෙන්නට අපිට අතිශයින්ම වැදගත් තමයි පුතේ මොකද්ද දැනුම තියෙන්න ඕන. බුද්ධිය තියෙන්න ඕන. නේද? ආකල්ප 100ට අපේ කීයක් තියෙන්න ඕනද? දරුවෙක් තුල ඇති වෙනවා අපේ සාමාන්‍යයෙන් අපි කියනවා මේකේ අපූර්ව කතාවක් නේ කියන්නේ. දරුවෙක් තුල ඇති කරගන්න ඕන සංකල්ප ඉංග්‍රීසියේ කියනවා ටිබල් H සංකල්පය. H සංකල්පය. එතකොට අපි ගත්තොත් එහෙම දරුවෙක්ගේ
මෙහෙම අපි දරුවෙක් ආදෙමු. මේ දරුවගේ ඔළුව තුල තියෙන මොකද්ද? ඔළුවට අපි කියන්නේ හෙඩ් කියලානේ. අන්න එතන තමයි මේ අංශ දෙකක් එනවා හෙඩ් එකෙන්. අපි ඔළුවට දාමු මෙහෙම. ඔන්න එච්චකුර හෙඩ්. හෙඩ් එක තුල එකක් එනවා මොකද්ද? දැනුම. අංක 1 මොකද්ද? දැනුම. ඊට පස්සේ ඔළුවෙන් එනවා 2 බුද්ධිය. knowledge එකයි intelligence. ඔළුව තුල තියෙනවා දෙකක්. ඒකයි නේද? ඔළුවක් මොටද ඔළුවේහි මොලයක් නැත්තම්. නැත වැඩ නැහැ. ඒ මොලේ තුල තියෙනව මොනවාද? දැනුම තියෙන්න ඕන ඔබට. බුද්ධිය තියෙන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ පපුව තියෙනවා. නේද? පපුව තුල තියෙන පපුවට අපි කියන්නේ heart එක කියලා. පේනවද? එච්චකුරු තුන නිකන් නෙමෙයි මේ නම් කරලා තියෙන්නේ. ඔළුවට හෙඩ් එක. හෙඩ් එක තුල මොකද්ද? දැනුම සහ බුද්ධිය. හදවත තියෙනවා මොනවාද පුතේ? ආකල්ප. ඇටිටියුඩ් තියෙන්න ඕන ආකල්ප. හරිද? ඊළඟට අත් දෙක තියෙනවා. අත් දෙකට අපි කියනවා අත් දෙක එච්චකුර ගන්නව මොනවාද? hand. එහෙනම් පේනවද? අත් දෙකේ ස්කිල් එක මොකද්ද? කුසලතාවය. අන්න. මොකද්ද මේ තුන්වෙනි එකේ එන? තුන්වෙනි එක තමයි කුසලතාවය. දැන් එතකොට මේ ගමේ ඉන්න දරුවෙක් නගරයට එන්න ඔහුට කියා දෙනවා මොකද්ද? මේ හතරෙන් එකක් කියා දෙනවා. ඒ එකක් කියා දෙනවා තමයි බුද්ධියෙන් තමයි මෙයාට පණිවිඩ දෙන්න යන්න කියලා. ගිහිල්ලා ජීවිතේ දිනන්න, සල්ලි හොයන්න. හොඳට සල්ලි හොයාගෙන එන සල්ලිය භාගේ අරගෙන. හැබැයි ඔහු දන්නේ නැහැ ඔහු තුල ප්‍රධාන එක නැති වෙනවා කියලා. ඇයි ඒ? මොකද්ද මේ? ආකල්ප ටික නැති වෙනවා. අර හර පද්ධතිය ගමෙන් අරගෙන ආපු සංස්කෘතිය නැවති හර පද්ධතිය. එදා පොයට බෝමලුවට ගිහිල්ලා බෝධි පූජාවක් තියපු ඔහු හොයය. සති දෙකකට සැරයක් පන්සල් ගිය ඔහු. ඒ ඔක්කොම අමතකයි. හැමදාම උදේ හවස දෙමව්පියන්ට নমස්කාරය කරා. නේද? හැමදාම ඔහු තමන්ගේ සගයොත් එක්ක ගත කර ජීවිතය ඒ ග්‍රාමීය පරිසරයට ආවේනික හර පද්ධතිය පොඩි බැඳගෙන ඇවිල්ලා සියල්ල මොකද වෙන්නේ? අතෑර දානවා. ඔක්කොම අමතක වෙනවා. එදා දිගට ඇඳපු ගවුම අද ෂෝට් වෙනවා. කරාබු නැතුව ආපු ඇය කරාබු 3ක් විතර දානවා. නේද? සාමාන්‍ය සෙරෙප්පු දෙක දාපු අය අඩිඋස හිල්ස් දෙකක් දාලා නේද? කලිසම් අඳින්න නැති ඇය කලිසම් අඳිනවා. අන්න ගමේ තිබිච්ච සියලු දේවල් ටික ඇය විසින් විනාශ කළා. ඔහු විසින් විනාශ කළා. දැන් අම්මා කියා දීපු අර සුන්දර ආකල්ප මොනවද? හිතේ සුවඳ නුඹ අරගන්න කියලා අම්මා කියනවා නේද? ඇල දොල ගම් මට දන් දුන් හදේ සිසිල නුඹ අරගන්න. හදවතේ තිබිච්ච සිසිල නෑ. ඊට පස්සේ මහවන වෙල් මට දන් දුන් හිතේ සුවඳ නුඹ අරගන්න. අර අම්මා දරුවට දීපු ටික සම්පූර්ණේ නැති වෙලා ගිහිලා තියෙනවා. අන්න එතකොට මේ පැහැදිලි කරන්නේ කවියා මෙවැනි එකකින් කවිය කියවන අපට පාඨකයාට සහෘදයට අපූර්ව රසයක් දීලා ඒ රසයෙන් අපි අපූර්වත්වයක් විඳලා ඒ විඳින ගමන් හැබැයි යන ප්‍රඥාව කරා යනවා අපේ තිබිච්ච අපේකම නැති කරගන්න එපා. ඒකට වටිනාකමක් දිය යුතුයි. නගරයට ආපු පමණින් ඔබ ගමේ තිබිච්ච දේවල් සියල්ල නැති කරගන්න එපා. එහෙම වුණොත් ඔබට මහා අපරාධයක් නේද? ඒ නිසා මගේ දරුවනේ ඔබ හොඳට මතක තියාගන්න ඕන මෙන්න මේ කවි පන්තිය මහගමසේකරගේ ගම අමතකයි. එතන මේ වචනය තුල තියෙන මහ ලොකු කතාවක් නේද? ගම කියන්නේ ඔබ හැදිච්ච පරිසරය. ඔබගේ නිවහන තිබිච්ච පරිසරය. ඔබගේ ගෙදර
අම්මලා තාත්තලා අපච්චිලා නේද? අම්මලා තාත්තලා කියා දීපු ඔබට වැදගත්ම ගුණදහම් ටික ආච්චි අම්මලා සීයලා කියා දීපු ගුණදහම් ටික පන්සලේ ලොකු හාමුදුරුවෝ කියා දීපු ගුණදහම් ටික මේ ඔක්කොම ඔබගෙන් ඈත් වෙලා නේ. ඔබ පල්ලියකට ගියා නම් කෝවිලකට ගියා නම් ගමේ ඒ ඔක්කොම ඔබ විනාශ කළා දානවා නගරයට ඇවිල්ලා. ඒ ඔක්කොම අමතකයි. සියල්ල අමතක වෙලා. නාගරික ජනාවාසයට එකතු වෙනකොට ටාගට් එක මුදල් ලිපේ බුද්ධිය මෙහෙवला මුදල් ලිපේ. ඒතර මුදල් උපයනට සමහරලාට දෙවියන් මැරීම කියලා එක පැත්තකින් ජී.බී. සේනානායක නේද? දෙවියන් මැරීම ලස්සන පද්‍ය පන්තියක් තියෙනවා. දෙවියන් මැරීම. බුද්ධිය තමයි ඒ විශ්වාසයේ විනාශ කළා. අයින් කළා. ජීවිතේ අපිට විශ්වාස අවශ්‍යයි. ආත්ම විශ්වාසයේ වගේම අපි විශ්වාස කරන දේවල් තියෙනවා. ඒවේ ප්‍රතිලාභ තියෙනවා, ප්‍රතිඵල තියෙනව නැහැ කියන්නේ නැහැ. පැහැදිලිද? ඕනම දෙයක් විශ්වාසයෙන් කරොත් ඒකේ ප්‍රතිඵල තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ නිසා විභාගේ පාස් වෙන විශ්වාසය මානසිකත්වය හදාගෙන දැඩි ආත්ම ශක්තියක් අරගෙන මගුතාලා නිකම්ම විභාගෙ උඩ දා ගන්න පුළුවන්. ඒතර අන්න එහෙනම් මේ බලන්න මේ කවිය ඔබට මම පැහැදිලි කරේ ගමෙන් උරුම ඌ වස්සුව පොදියක් බැඳ කර තියාන උඹේ බහට රැවටිලයි සිතාදියට. අර ඔක්කොම තිවිච්ච ටික අරන් ඇවිල්ලා සිතාදියෙන් අර සිතාදිය කියන නගරයට දීලා විනාශ කළා. එහෙනම් ඔන්න මෙතෙන්දී අහන්න පුළුවන් ඔබගෙන් මොකද්ද පුතේ? සිතාදිය කියන්නේ මොකද්ද? පොදියක් බැඳ කර තියාන මොනවද මේ අරගෙන ආවේ? මෙන්න මේ කවිපාදයේ අදහස ඔබට ඒකෙන් ධ්වනිත වෙන්නේ මොකක්ද කියලා අහන්න පුළුවන්. ඒතර තමන්ගේ හරපද්ධති ආකල්ප සියල්ල වෙනස් කිරීමට ඔහුට ඉවහල්ුනේ මොකද්ද? බුද්ධිය ඔබ තමයි එදා පාර කියලා දුන්නේ. අර එයා පාර කියා දීලා අවසානයේ මේ අර කිව්ව මෙන්න මේ හાર્ට් එක තුල තියෙන ඇටිටියුඩ් ආකල්ප නැති වුනහම කෙනෙක් පිරිහෙනවා. එහෙනම් මගේ රත්තරන් පුතේ, මයි දුවේ පැහැදිලිද? ඔබ තුල අනිවාර්යයෙන්ම ගොඩනගා ගන්න ඕන හොඳ සංවේදී දරුවෙක් වෙන්න ඕන. හදවත සුන්දර දරුවෙක් වෙන්න ඕන. ඒතර තමයි ඔබේ හිතේ සුවඳ ගහන්නේ. නැත්නම් ඔබේ දාහඩිය ගඳ ගහනවා. ඇයි? මනස කොලිටිනේ. මනස සුන්දරයි නම් දහඩිය සුවඳයි. ඒ කියන්නේ බුදුහාඳුරෝ යනකොට ෂඩ්වර්ණාවයයි. ෂඩ්වර්ණාව මේ ශාස්ත්‍රූවරයෙක් ලස්සන උනේයි. හරියට ප්‍රතිපත්ති කරුක වුණා. හදවත සුන්දර වෙනකොට ලේ පිරිසුදුයි. ලේ පිරිසුදු වෙනකොට මේ මුහුණ පුරා දුවන්නේ පිරිසුදු ලේ. ඒතර මුහුණේ සියුම් ස්නායු තන්තු හරහා ලේ ගමන් කළා මුහුණ ලස්සනයි. ඒ නිසා තමයි ඒගොල්ලෝ පිරිනොම් පානකම් ලස්සන වෙන්නේ. පැහැදිලි? හැම ශාස්ත්‍රවරයෙක්ම පුතේ හරියට ප්‍රතිපත්ති රැකපු සියලු දෙනා අතිශය ලස්සනයි. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න මේ ගමාමතක වෙයි මහගමසේකර ඔබට මේකේ එන්නේ එක්ක මේ හතර දීලා ඉතුරු තුන ෆිල් කරන්න ඒක සම්පූර්ණ කරන්න එනවා. මෙන්න මේ කොටස් ටික විභාගෙදී අහන මේ විදියට. ඔන්න බලා ගන්න මම මේ හැදෙන විදිය. මේ ටික දීලා ඉතුරු ටික ඔබට දෙනවා කඩේදී. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා ඉහත පැදිකොඩ සම්පූර්ණ වීමට අවශ්‍ය කවි කොටස් නිවැරදිව දැක්වෙන්නේ කියලා මෙන්න මේ කොටස් ටික දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ටික කොහොම තියෙද්දි මෙන්න මේ කොටස හිස්තනක් වෙන. හිස්තන ගැලපෙන කවි පාදය වන්නේ. ඔබට එතකොට විභාගෙදී උත්තර 4ක් එනවා. ඔබ පොදියක් බැඳ කර තියාන පැහැදිලි. එහෙම තමයි විභාගෙ දැන් ඊට පස්සේ අහන එක කාගේද? ගමාමතක වෙයි කවි පන්තියේ නම මහගමසේකර. එයා විසින් රචනා කළ ලද මොනවා හරි අහන්න පුළුවන්. පැහැදිලි. ඒතර ඔබට පුළුවන් වෙන්න ඕන මහගමසේකරගේ කවි පන්තියක් ඇහුවොත් නේද? එයාගේ කවි පන්ති හරි ලස්සන ඒවා තියෙනවා. මගේ විදග්ධ සම්ප්‍රදායයි චූල සම්ප්‍රදාය කිව්වේ ගැමි මේ දෙක එකතු වුණාම නිර්මාණ වෙච්ච කවි පන්තියක් තමයි රන්නෙතනාට කියන කවිය. රන්නෙතන හරි ලස්සනයි. අන්ධකාර දුරු කරන මණික් පාන වැනි රන්වන් වී කරලක් මෙන් බිමට නැමී ඉන්නේ. පාලු කුඹුර ගැන සේවෙන කලට පපුව දන්නේ. නුඹේ කැකිලි සිනා පොදක් මා වෙත හෙළමින්නේ. හරිම ලස්සන කවි පන්තියක් රන්නෙතනා කියලා. රන්නෙතනා වෙල් ඉපිනැල්ලේ මොනවද අහුලන්නේ? රන්වන් වී කරලක් මෙන් බලන යාට ජීවිතේ දකින්නේ ශාස්ත්‍රිකත්වයේ සංකේතය තමයි රන්නෙතනා.
ඒක විශේෂයි. පාළු කුඹුර ගැන සිහි වෙන තනිකඩ ජීවිතය ගැන හිත වෙනකොට බඩපපුව දාලා යනවා. ඒතර පාළු කුඹුර කියලා කියන්නේ Taman තනියෙන් ඉන්න එක. මේ හරි ලස්සන වචන යොදාගෙන පද යොදාගෙන දනුතාර්ථවත් යෙදුම් වක්‍ර භාෂණේ කවියගේ අරමුණ කරාගෙන ඉහිලා තියෙන බොහොම සාර්ථකව. ඒතකොට ඒක රසවත් පැති පෙළක් විදිහට අපි අගයන්න පුළුවන් වෙලා තියෙනවා. හරි. බලන්න ඊළඟට. බලන්න. සිලිලාරෙක හිල් මැලි පෙතේ අතරින් සැලි සැලි කනට නොයන සිතට දැනෙන සිලි සිලියක පැටලිලා එනවා. දැන් මේ කවි පන්තියක් ගත්තාම දැක්ක ගමන් ඔබට එන්න ඕන මොකක් හරි තනුවක් නේද? තාලයක්. මේ සාහිත්‍යයත් එක්ක ඉන්නකොට පුතේ විශේෂ වෙන්නේ ඒකයි. පැහැදිලිද? මටත් පොඩි කාලේ කවි කියන්න බෑනේ. මේවා එක්ක හැල හැප්පිලා හිටියාම දැන් කවිය දැක්ක ගමන් ඉතා ඉක්මනින් තාලයක් හැදෙනවා. ඕන කවියකට තාලයක් හැදෙනවා මට. ඒකයි විශේෂත්වය. කවිය දැක්ක ගමන් තාල කිහිපයක් ගොඩනගා ගන්න පුළුවන්. මම පුතාලත් එහෙම වෙන්න ඕන. මම පුතේ බලමු අපි මේ කොටස කොහොමද අපි දැන් ඔන්න පැහැදිලි කරා දැන් මේ කවිය පවා අපිට බොහොම නිදහස් ආකෘතියක් නේ. ඒ නිදහස් ආකෘතිය වුණාට ශබ්ද රසය තියෙනවනේ. පේනවද? බලන්න. ඒ කවි කොටස කියද්දී අපිට දැනෙනවා. දැන් මේ තියෙන කොටසත් එක්ක මේ තියෙන කොටස එකම අකුරකින් අවසන් වෙලා නැහැ. ඒ වුණාට අපිට මේකේ ශබ්දධ්වනියක් තියෙනවා. බලන්න ආයි. සිලිලාරෙක හෙල් මැලි පෙතේ අතරින් සැලි සැලි කනට නොයන සිතට දැනෙන සිලි සිලියක පැටලිලා. එතකොට ඒ උඩ පාද දෙකත් එක්ක යටි පාද දෙක වෙනස් එලි සමයක් නැහැ ඒකේ. ඒ වුණාට ඒව ගායනා කරන්න පුළුවන්. අපි බලමු මේකට විශේෂත්වය මොකක්ද කියලා. කවියා නිරූපණය කරන සිදුවීම හෝ අවස්ථාව විරිත හෝ රිද්මය හේතු කොටගෙන රසික මනසේ චිත්ත රූප ජනනය කිරීමට සමත් වේ. එහෙනම් චිත්ත රූප කියන්නේ මොනවද පුතේ? සංකල්ප රූප. මොනවද? සංකල්ප රූප. ඒ කියන්නේ පාඨකයාගේ මනස තුල චිත්ත රූප මැවෙන්න ඕන. පසිඳුරන් පිනවන්න ඕන. සිතුවමක් එන්න ඕන. ඒවට අපි කියනවා සංකල්ප රූප කියලා. කවියා පද්‍ය නිර්මාණයේ යොදා ගන්න ආකෘතිය හේවත් ස්වરૂපයද විවිධාකාරයි. අන්න පුතේ කවියක ආකෘතිය මම ඔබට පැහැදිලි කරා විචාරක අවධානයේ ලක්විය යුතු කරුණු තියෙනවා. ඒ අතරේ තමයි අධ්‍යක්ීම ඊට පස්සේ භාෂාව නේ ආකෘතිය හැඩය සන්දර්භය සැකැස්ම ස්වરૂපය කියලා කියනවා. මොකද පුතේ කවියක ආකෘතිය කියන හැඩය සන්දර්භය ස්වરૂපය සැකැස්ම පැහැදිලිද? බලන්න එහෙනම් විවිධාකාරයිලු සැකැස්ම කාව්‍ය ආකෘතිය යනු එහි බාහිර හැඩයයි. බාහිර හැඩය. ඒ අන්තර්ගතයට අනුකූලව විවිධාකාර වෙයි. පැරණි කාව්‍ය නිර්මාණවල ආකෘතිය කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වුවද නූතන කවියාය කෙරෙහි වැඩි සැලකිල්ලක් නොදක්වන බව පෙනේ. සාහිත්‍ය විචාරක මතයට අනුව කාව්‍යයක ආකෘතිය මගින් ශබ්දධ්වනිය හා අර්ථධ්වනිය යන දෙකම මතු කළ හැකිය. විවිධ ආකෘති අනුව ලියවුණු පද්‍ය කීපයක් හඳුනා ගනිමු. අන පුතේ ආකෘතිය කියන්නේ මොකක්ද එහෙනම්? කවියක හැඩයොන ඒකට කියන නම් ටික මතක තියාගන්න. කවියක ආකෘතිය. ආකෘතිය. right? ආකෘතියට අපි කියනවා හැඩය. සැකැස්ම. සැකැස්ම. හරිද? එහෙම නැත්නම් සන්දර්භය කියලා කියනවා. සන්දර්භය. දැන් මේ හැඩය
විවිධයි. නේද? ඔන්න මම මේකේ දෙකක් ගන්න මේ විදියට. සඳෙස් ආකෘතිය. අනිත් එක නිසඳෙස් ආකෘතිය. දැන් මේ ප්‍රධාන ආකෘති දෙක පදනම් කරගෙන නිදහස් ආකෘතියත් නැවත එනවා. එලිසමය රහිත සිව්පද ආකෘති තියෙනවා. සිව්පද ආකෘතිය තියෙනවා. පේලි දෙකේ කවි තියෙනවා. අපි බලමු දැන් ඒවා. ඔන්න එහෙනම් ආකෘතිය කියන්නේ හැඩය නිසඳෙස් සහ සඳැස් කියලා කියනවා. එහෙනම් එලිසමයේ තියෙන ඒවා සඳැස් එලිසමයේ නැතුව ගලාගෙන යනවට අපි කියනවා නිදහස් කවි කියලා. බලන්න එහෙනම්. සිව්පද ආකෘතිය. සිව්පද ආකෘතිය. පද 4යි එලිසමයේ තියෙන සිව්පද ආකෘතිය. පේලි 4යි. එලිසමයේ තියෙන සිව්පද ආකෘතිය. දැන් සිව්පද ආකෘතිය කිව්ව ගමන් සිව්පද කාව්‍ය කිව්ව ගමන් මේකේ එලිසමයේ තියෙන සිව්පද ආකෘතියක් තියෙනවා. නැත්නම් පේලි 4 කවි තියෙනවා. පේලි 4 තියෙනවා නේද? ඔය දෑල දොඩමලුය සුවඳ බැරුවායින්ට නිල් වතුර තුරුළු කර කෙසේ අත හැර යම්ද කෙකටියා පඳුරු සුදු මල් පොකුරු වඩාගෙන සොඳුර නුඹ වාගේම හින හේයමා එක්ක. පේලි 4යි එලිසමයේ නෑ. පැහැදිලිද? එවනත් එක දිගටම යනවා. ඔබ වෙනුවෙන් නිතන බතේ සිනහඬට කන්දීගෙන දැසේ නිල් පැහැය. එක දිගට යනවා. හැබැයි ලස්සනට මේක කියන්න පුළුවන්. අන්න ඒකයි කවිය කිව්වේ ශබ්දධ්වනිය තියෙනවා ආකෘතිය අනුව. දැන් සිව්පද ආකෘතිය මේ තියෙන්නේ. ඒතර මේ කවිය හංසන්දේශී කෑරගල විහෙර වැනුමේ තියෙන්නේ. ඒතර මේ කවිය දිහා බලද්දි පුතේ මහා වංශයේ විග්‍රහයන් සනාථ කරනවා මේක තුල. ඒ මොකද්ද? මහා වංශ කතුවරයා කියන කෝට්ටේ යුගයේ සරණම යුගයක් කියලා. ආර්ථිකතේ සන්නද්ධයි ආධ්‍යාත්මිකතේ සන්නද්ධයි කියලා. ඒක ඔප්පු කරනවා සංදේශ කාව්‍ය තුල. අන්නේ සංදේශ කාව්‍ය තුල ඔප්පු කරන එක මහා වංශයට සාක්ෂියක් දෙනවා සංදේශයේ මේ කවිය. කෝට්ටේ යුගයේ සරණම යුගයක් කියලා. මොකද්ද? බලන්න දැන් මේ සිව්පද ආකෘතියේ කවිය තුල මම මේක ඇතුළාන්තය පොඩ්ඩක් ඔබට පැහැදිලි කරන්න හදන්නේ. මෙන්න මේ පළවෙනි කවිපාද දෙක. හරිද? මේ කොටස් දෙක. මේක පළවෙනි කොටස, මේක දෙවෙනි කොටස. හිතන්න. එතකොට පළමු කවිපාදයේ තුලින් කවියා ප්‍රකට කරන්නේ ආර්ථික සංවර්ධනය. බලන්න. පැසේ නිබඳ සුවඳැල් කෙත්වත් නවට ඇසේ ළමා වසු පැටිය හඬ දුරට දිසේ වෙහෙර එහි සුර විමනක් ලෙසට රසේ යමා රසමය ඒ පියස දුට. බලන්න එහෙනම්. පැසේ නිබඳ සුවඳැල් කෙත්වත් අවට. දැන් මේ කෑරගල විහාරයේ අවට භූමිය ශාස්ත්‍රිකත්වයේ සංකේතය තමයි මේ පැහැදිලි කරන්නේ. මොනවද මේ? හොඳම වී වර්ගයේ තියෙනවා. සුවඳැල් වී හොඳට පැහිලා තියෙනවා. පැසේ නිබඳ සුවඳැල් කෙත්වත් අවට. මේ කුඹුරු යායම සුවඳැල්. ඇසේ ළමා වසු පැටියන් හඬ දුරට බලන්නකෝ. පස්ගෝ රසයෙන් අනුනයි. කෝට්ටේ යුගය තුල මේ පැහැදිලි කරන්නේ කෝට්ටේ යුගය ආර්ථික සන්නද්ධයි. එහෙනම් මේ පස්ගෝ රසයෙන් අනුනයි. කිරිගවේ ඕන තරම් එන ඇත්ති වෙන්න කිරි තියෙනවා. ඇත්ති වෙන්න කිරි තියෙනවා. එහෙනම් කිරි වලින් දිය කිරි තියෙනවා. බොන්න පුළුවන්. මුදෝපු තියෙනවා. මුදෝපු කිරි. ඊළඟට මේ වයින් වෙඬරු හදන චීස් බටර් මේවා. මෙන්න
පස්ගෝ රසයෙන් ආඩ්‍යයි. ආර්ථික අතින් සන්නද්ධ මිනිස්සු ඉන්න මේ පරිසරේ. හරිම සුන්දරයි. එහෙනම් කෑරගල විහාරය ආවට අතිශයින් ආර්ථික අතින් සන්නද්ධ. ඒ විතරක්ද? ආර්ථික අතින් සන්නද්ධ වෙන මිනිස්සු ආධ්‍යාත්මික අතින්ද පුතේ සංවර්ධනය වෙනවා. ඒතකොට මේ සල්ලි තියෙන මිනිස්සු ඉන්න ගමක් ඒ ගමේ පන්සල. හරිම තියුණුයි. ඇයි ඒ සල්ලි තියෙන ප්‍රභූවරයෝ ආධාර කරනවා. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? දිසෙයි වෙහෙරෙහි සුර විමනක් ලෙසට මේ දිව්‍ය මාලිගයක් වගේ මේක පේනවා. මේක දකිද්දී රසය යමා රස මේ පියස දකිද්දී හරියටම අමූර්තය දකින්නවා. දෙවියන්ගේ රසවත් ආහාරය වගේ තමයි මේ නිර්වාණය නැමැති සුවිශේෂී රසය කරා යන්න පුළුවන් අපූර්ව සෝතයන්ක්ලු ඒක. ඉතින් මෙහෙනම් මේ කවිය තුලම අපිට පැහැදිලි වෙන පුතේ ඔය කෝට්ටේව්වේ අතිශයින්ම දියුණුනා කියන එකේ අංශ දෙකක් ගැන මේකේ සඳහන් වෙනවා. ඒතර මේ සිව්පද ආකෘතිය එහෙනම් බලන්න මේකේ එලිසමය මුල අග තියෙනවා. එතන මෙන්න මේ හරහා මොකද වෙලා තියෙන්නේ? මේකේ ශබ්ද රසය අර්ථ රසය බොහොම අපූර්වට තීව්‍ර වෙලා තියෙනවා. බලන්න එහෙනම් මේකේ සුර විමනක් ලෙසට ඖචිත්‍ය ගුණේ නනෝන උපමා අලංකාරයක් භාවිත කරලා තියෙනවා. ඖචිත්‍ය ගුණේ නනෝන මොකද පුතේ? උපමා අලංකාරයක් භාවිත කරලා තියෙනවා. ඒ තුලින් මොකද වෙලා තියෙන්නේ? අර්ථද්වනේ තීව්‍ර වෙලා තියෙනවා. ඊට පස්සේ මේකේ මුල සහ අග එලිසමය නේද? ඊට පස්සේ මේකේ විරිත මෙන්න මේ හරහා ශබ්ද ධ්වනිය තීව්‍ර වෙලා තියෙනවා. අන්න එනං අත ඉහතින් කියපු කතාව මේකේ තියෙනවා. කොහොමද අපි කියන්නේ? මෙන්න කවියා මෙහිදී ශබ්ද රසය තීව්‍ර කරලීමට උචිත ආකෘතියක් භාවිත කර තිබේ. එය සිව්පද ආකෘතියයි. සිව්පද ආකෘතියයි. මෙහිදී කවියා මුල අග එලිසමය මුල සහ අග එලිසමය මනා ලෙස ආරක්ෂා තිබෙන නිසා මාත්‍රා 18 සමුද්‍ර ഘോഷ දැන් මේකේ ශබ්ද රසය තීව්‍ර කරන්න කවිය යොදාගෙන තියෙනවා මොකද පුතේ? මුල සහ අග එලිසමය. ඊට පස්සේ මාත්‍රා 18 සමුද්‍ර ഘോഷ විරිත. භාවිත කර ඇත. එනිසා
ශබ්දධ්වනිය. ශබ්දධ්වනිය. කදිමට තීව්‍ර වී තිබේ. කදිමට තීව්‍ර වී තිබේ. එහෙනම් ශබ්ද රසයට මේකේ මොනවද තියෙන පුතේ? මුල සහ අගය නිසමය. ඊට පස්සේ මේකේ අර්ථධ්වනියට අලංකාර කාව්‍යෝක්ති භාවිත කරලා තියෙනවා. මොනවද පුතේ? අලංකාර කාව්‍යෝක්ති භාවිත කරලා තියෙනවා. අනිත් පැත්තෙන් උචිත ලෙස උපමාලංකාර භාවිත කරලා තියෙනවා. බලන්න එහෙනම්. වක්‍ර භාෂණයේ වක්‍රෝක්ති තියෙනෝනේ. ඇසේ ළමා වසු පැටියන් හඬදුරට. මෙන්න මේ කවිපාදයේ තුල බලන්න. අපිට පේන්නේ ළමා වහු පැටිය අඬනවා කියලා. හැබැයි ඒකෙන් ධ්වනිත වෙන්නේ මොකද්ද? ඕනෑ තරම් කිරි තියෙනවා. නත්ති ගෝසමිතන් තරම් ගව සම්පත් තරම් උතුම් ධනයක් නැහැ. බුදුහාඳුර කියන්නේ එහෙමයි. ලෝකේ. එහෙනම් මේ ගව සම්පතේ ඉතා ඉහළ තලයක තියෙනවා ඕන තරම් බහුපට වෙනවා කියන්නේ කිරි වලින් අඩු නැහැ. පස්ගෝ රසයෙන් අනු නැහැ කියන එක. එහෙනම් පස්ගෝ රසයෙන් අනු නැහැ කියන එක කියනවා. අනිත් පැත්තෙන් එහෙනම් මේකේ ආර්ථිකතින් සන්නද්ධයි ආධ්‍යාත්මික සංවර්ධන. මේ දෙක එන්න නම් මේ සුර විමනක් ලෙස රෞචිත්ත ගුණෙන් අනුන උපමාලංකාරය භාවිත කරලා තියෙනවා. දැන් බලන්න එහෙනම් කෑරගල විහාරයට ඉන මිනිස්සු ආධ්‍යාත්මික අතින් සංවර්ධනයයි ආර්ථික අතින් සන්නද්ධ සුවිශේෂී මිනිස් කොට්ටාසයක් ඉන්නවා. පාරිශුද්ධ මිනිස්සු ටිකක් ඉන්නේ. ඇයි ඒ ප්‍රදේශයේ හරි පිරිසුදුභාවය පෙන්වනවනේ. සාරපල යාඹදම් රඹදවල් පිට මීර ජලය ඇලදොල කඳු පිටින් බට. මතකයි නේද? පෙර අපි සාකච්ඡා කරා. අන්නතර මේ හංසන්දේශයේ වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ ලියන්නේ. කවුද පුතේ ලියන්නේ? වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ. ඔබට විභාගෙදී අහන්නේ මේක මොන ආකෘතියද? එලිසම සහිත සිව්පදාකෘතිය. මේක ඇතුළත් සංදේශ කාව්‍ය හංසන්දේශය රචනා වෙලා තියෙන්නේ මොන යුගයේද? කෝට්ටේ යුගයේ. මේකේ කතුවරයා වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ. එතකොට හාමුදුරුවෝ විසින් රචනා කරලා තියෙන ග්‍රන්ථ අහන්න පුළුවන් නේ? ඔබ දන්න එතකොට ලොවැඩ සංගරාව බුදුගුණ අලංකාරය හංසන්දේශය මේ වීදාගම මහා මෛත්‍රී හාමුදුරන්ගේ කෘති. එතකොට මෙන්න ඒවත් එක්ක ඔබ ඉගෙන ගන්න ඕනේ මේකේ කවිය යොදාගෙන තියෙන ආකෘතියට ගැලපෙන විදියට මේකේ අර්ථ අලංකාර භාවිත කරලා තියෙනවා. එහෙනම් ශබ්ද රසය අර්ථ රසය මනාලෙස සංකලනය කරන්නට බෙහෙවින්ම ආකෘතිය වැදගත් වෙලා තියෙනවා. ආකෘතිය තුල තමයි ශබ්දධ්වනිය තීව්‍ර වෙන්නේ. ඒතර ආකෘතිය එලිසමයේ තියද නැද්ද කියන එක නෙවෙයි තියෙන්නේ. භාෂාව යොදා ගැනීම තුල තමයි ශබ්දධ්වනිය තීව්‍ර වෙන්නේ. ඇයි ඒ? එලිසමයේම ඕන නැහැ ශබ්ද රසයට. විරිත අනුප්‍රාසය තියෙනවා. පැහැදිලි? විරිත අනුප්‍රාසය තියෙනවා නම් එලිසමයේ ඕනම නැහැ. ඉතින් ඔය ආකෘතිය එහෙනම් අපිට පැහැදිලි සිව් පදාකෘතිය බෙහෙවින්ම ශබ්ද රසයට බලපානවා. මේකේ තියෙනවා මූල ආගය එලිසමයේ මාත්‍රා 18 බලන්න එන මේ පැසේ ගණන් කරන්නකො. පැ කියන්නේ 1යි 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 3යි. නිබඳ කියන්නේ 3යි. සුවඳැල් 4යි. කෙත්වත් බලන්න 4යි. අවට 3යි. ගණන් කරන්න. 3යි 6යි 4යි 10යි 17යි. 17යි කියන්නේ අපි සාමාන්‍ය ගන්නේ 18 සමුද්‍රගෝස විරිත. එහෙනම් මාත්‍රා 17 විරිත සමුද්‍රගෝස විරිතට ළඟින් යන තමයි ඒක ගන්න. හරි. එහෙනම් මෙන්න මේ කවිය ඔබට පැහැදිලි ඇති මේකේ ආකෘතිය. පැහැදිලිද? ඒතර මයි පුතාලට ඔන්න දැන් මේකේ මම ඔබට පැහැදිලි කරලා දුන්නේ ශබ්ද රසය ලියන්න ඕන ටිකනේ. ඒතර මේකේ අපි අර්ථ රසයත් ඔන්න ඔබට මම වැදගත් ටික මේකේ දක්වනවා විභාගෙදී අහන්න පුළුවන්. ඒ නිසා මයි පුතාලා ඒකත් ওই විදිහටම පාඩම් කරගන්න මේ විදිහට බලන්න එහෙනම්. දැන් මේකේ කියවෙනව අංශ දෙකක් ගැන. මොකද්ද? ලෞකික సౌందර්යයයි අලෞකික సౌందර්යය. එහෙනම් ආර්ථික සංවර්ධනය සහ ආධ්‍යාත්මික සංවර්ධනය. අන්න.
ඉහත කවිය තුලින් කවියා කෑරගල විහාරය අවට ප්‍රදේශය ආර්ථික අංශය ඉතා දියුණු වූ බවත් අනිත් පැත්තෙන් ආධ්‍යාත්මික අතින්ද දියුණු තත්වයක පැවති බවයි. බලන්න. ඉහත කවිය තුලින් කවියා කෑරගල විහාරය අවට ප්‍රදේශයේ ආර්ථික අංශය ඉතා දියුණු වූ බවත් එහෙම නැත්නම් මේ විදිහට අතින් ඉතා දියුණු වූ බවත් ආධ්‍යාත්මික අතින්ද දියුණු වූ තත්ත්වයක් පැවති බවයි. ඒතර මෙහිදී දැන් එතකොට අපි කතා කරේ ඔබ දන්නවා ශබ්ද රසයත් එක්ක අර්ථ රසය. අර්ථ රසයේද කවියා යොදාගෙන තියෙනවා මෙන්න මේවා. අර්ථද්වනිය අපි හිතින් කතා කරානේ. අර්ථද්වනිය තීව්‍ර කරලීමට කවියා මොනවාද පුතේ? උචිත ලෙස උපමා අලංකාර හා අලංකාර කවි කියමන් භාවිත කර තිබේ. right? අන්න එහෙනම් ඒ කවිය අතිශයින්ම වටිනවා. ඒකේ අර්ථද්වනිය සහ මොකද පුතේ ශබ්දද්වනිය තීව්‍ර කිරීමට කවිය යොදාගත් දේවල් නේද? මුලාගේලි සමය ඊට පස්සේ මාත්‍රා 18 සමුදු ගෝසු විරිත ඊළඟට මේකේ අලංකාර කවි කියමන්. ඔන්න ඒ ටික තමයි වැදගත් වෙන්නේ. මෙතෙන්දී අපි ඊළඟට ගත්තේ මේ ආකෘතිය ශබ්ද රසය සහ අර්ථ රසයට ඉවහල් වුණා කියන එක. පැහැදිලිද? එහෙනම් ඔන්න මම පුතාලට මේ කොටස තුලින් අපි සාකච්ඡා කරා විවිධ කොටස් ටිකක්. ඒකක් තමයි අවසානයේ ආකෘතිය නිදහස් ආකෘතිය සඳස් ආකෘතිය යටතේ අපි කතා කරා සිව්පද ආකෘතිය හෙවත් හැඩය. පැහැදිලිද? සිව්පද ආකෘතියේ කවියක විශේෂත්වය ශබ්ද රසය අර්ථ රසය මනා ලෙස තියුණු වෙන්න තීව්‍ර වෙන්න බෙහෙවින්ම බලපානවා කියලා. එහෙනම් අදට මේ කොටස හමාර කරනවා.